සුබ දවසක් සියලු දෙනාටම. අද පාඩමේදී අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද MongoDB වලින් documents find කරන්න කියලා. මේ සඳහා මම භාවිතා කරන්න යන්නේ MongoDB drive එක. අපි කලින් පාඩමේදී භාවිතා කරා කොහොමද MongoDB වලට document insert කරන්න කියලා. මේකෙදි අපි documents වගේක් insert කරලා ඒක find කරන ආකාරය බලනවා. මේ පාඩමේදී අපි simple finding ගැන කතා කරනවා. ඒ වගේම කොහොමද sort කරගන්නේ, කොහොමද filter කරගන්නේ, කොහොමද logical operators දාගන්නේ, කොහොමද comparison operators දාගන්නේ, මෙන්න මේ වගේ ගොඩක් දේවල් ගැන මේ පාඩමේදී කතා කරනවා. මේ පාඩමේදී අපි උදාහරණ 20ක් පමණ බලලා මේකෙදි අපි හොඳ අවබෝධයක් ලබා ගන්න යනවා. ඒ වගේම අපි මෙතනින් එහාට තව මොන හරි findings කරන්න ඕන නම් කොහොමද කරන්නේ කියලා මම මේක අවසානයේදී කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා මේක ඉතාමත් වැදගත්. මොකද අපි software එකක් develop කරාට පස්සේ software එකේ වැදගත්කම වෙන්නේ ඒකේ result එක user ට පෙන්වුවාම. එතකොට user ගේ reporting වලට අවශ්‍ය කරන විදිහට අපිට ඒක ගන්න පුළුවන් නම් තමයි ඒකේ වැදගත්කම තියෙන්නේ. ඒ නිසා මේ finding කියන එක ඉතාමත් වැදගත්. ඔගොල්ලෝ මොන programming language එක කරත් මේ විදිහේ findings තමයි තියෙන්නේ. ඉතින් අපි අපේ පාඩමට දැන් යමු. මම Visual Studio Code වලට ගිහිල්ලා අපේ application එක දිහා බලමු. මම මෙතනදී අලුත් project එකක් create කරලා තිනවා. මේ project එකේදී මේ index කියන එකේදී අපි කලින් පාඩමේදී දැක්කා වගේම මේ MongoDB ට connect කරන කොටස තමයි මේකේ තියෙන්නේ. මේකෙදි find කියලා එකක් තියෙනවා. ඒකෙදිත් මම මෙන්න මේක දාලා තිනවා. මම මේ find කියන method එක තමයි run කරන්න බලාපොරොත්තු වෙන්නේ terminal එකේ. ඉතින් terminal එකේ run කරන්න කලින් මේකට අවශ්‍ය කරන document එක insert කරගන්න ඕන. එහෙනම් මේ insert.js කියන එකේ තියෙන document එක තමයි documents කීපය තමයි insert කරගන්නේ. මම මේකෙදි inventory කියලා collection එකකට data වගේක් insert කරනවා. මෙන්න මේ විදිහට. ඒ වගේම products කියලා collection එකකටත් data වගේක් insert කරනවා. එතකොට අපි කලින් පාඩමේදී මේ insert ගැන ඉගෙන ගත්තා. ඒ නිසා මම මේ කතා කරන්න යන්නේ නැහැ. මේකෙදි අපි multiple insert තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් අපි compass එකට ගිහිල්ලා බලමු compass එකේ මොන වගේ දෙයක්ද තියෙන්නේ කියලා. දැන් compass එකට ගියාට පස්සේ අපි compass එකට connect කරගන්න ඕන. මේකෙදි අපිට shop කියලා database එකක් නැහැ. එහෙනම් මේක මම create කරගන්න ඕන. අපි automatically මේ data insert කරද්දී මේක create වෙනවා. එහෙනම් මම නැවතත් Visual Studio Code වලට ගමන් කරලා ඒක insert කරගන්න යනවා. මම මෙතනට ගිහිල්ලා මගේ insert කියන එක දාන්න තියෙන්නේ. මම මෙතනදී node insert.js කරනවා. එතකොට බලන්න මේකේ පහ documents insert වෙලා තියෙනවා. අපි දැන් නැවතත් compass එකට ගිහලා බලමු මේක insert වෙලා තියෙනවද කියලා. ඉතින් මේක මට refresh කරන්න වෙනවා. refresh කරාම මේක තියෙනවා. මේකෙදි බලන්න database එක හැදිලා තියෙනවා. ඒ වගේම collections දෙකක් තියෙනවා. දෙකේම document පහ තියෙනවා. එතකොට මේ දෙකෙන් තමයි වැඩ කරන්නේ. අපි ගොඩක්ම වැඩ කරන්නේ මේ products කියන table එකෙන් inventory කියන table එකත් මම මේ දෙකක් ගත්තේ දෙකකින් ඕන එකකින්ම මේ වගේ finding කරන්න අපිට පුළුවන් වෙනවා. අපි දැන් MongoDB website එකට ගිහිල්ලා documentation එකට බලමු. documentation එකේ මොන වගේ දෙයක්ද තියෙන්නේ කියලා. එතකොට ඕගලන්ටත් පුළුවන් ඒක follow up කරන්න. එතකොට MongoDB drive එක ওই විදිහට තියෙනවා. මෙන්න මේකෙදි දැන් connect කරන විදිය තියෙනවා. එතකොට ඔය read write කරන්නේ කොහොමද කියලා තියෙනවා. එතකොට ඒකෙදි අපි read කරන එක තමයි කරන්න යන්නේ find කරනවා කියන එක. ඒකෙදි retrieve data කරන්නේ කොහොමද කියලා මේ find method එක භාවිතා කරන්නේ කොහොමද කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. එතකොට මම අවසානයේදී
මේ ගැන තව වැඩිදුර කතා කරන මෙන්න මේ ડોකියුමන්ටේෂන් එකෙන් තමයි අපි හැමදේම අපිට කරගන්න පුළුවන් වෙන්නේ. find one තියෙනවා find කියලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම find කියලා එකෙන් බලලා ඊට පස්සේ find one එකෙන් එකක් විතරක් find කරන විදිහ බලමු. මම examples කීපයකට අවශ්‍ය කරන findings ටික දාලා තියෙන documentation එක අපි ඒක බලමු. ඒ සඳහා මම Visual Studio Code වලට ගමන් කරනවා. දැන් මේකට ගියාට පස්සේ මෙන්න මේකේ note.txt කියලා එකක් තියෙනවා. මේකේ උදාහරණ 20ක් මම දාලා තියෙනවා. පළවෙනි එක තමයි find all in products කියන එකේ ඔක්කොම products ටික හොයාගන්න එක තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි අපේ function එක. ඒකට අපිට මොනවත් argument එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු product එකේ තියෙන ඔක්කොම products කොහොමද අපි ලබා ගන්න කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියන්න යනවා find all products method එක find all products කියන එක. එතකොට මේක async function එකක්. function එකේ නම මෙන්න විදිහට තියෙනවා. අපි මෙන්න මේ විදිහට තමයි කරන් යන්නේ. මෙන්න මේකේ මෙන්න මේ examples ටික කරපුවාම අපිට අදහසක් ගන්න පුළුවන්. මම ඒකේ මේ examples ටික මෙතන සඳහන් කරලා තියෙනවා. මේ විදිහට අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න ඔය විදිහට තිබ්බා. ඊට පස්සේ මේකේ අපි async function එකක් හින්දා මේක අපි try catch block එක ඇතුලේ ලියන්න හදනවා. මොකද දැන් මේකෙදි සමහර දේවල් database එකෙන් ගන්නවා. ඒවා වැඩ කරන්න පුළුවන්, වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. මේ catch කියන එක අපි console එකේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මම finally block එකක් ලියනවා. insert එකේදීත් කරේ එහෙම තමයි. ඊට පස්සේ final එකේදී මම කරනවා මේ client එක close කරනවා. ඔය විදිහට close කරනවා. දැන් මෙතනද තමයි අපිට ලියන්න වෙන්නේ try එකේදී. try එකේදී අපිට ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ මෙහෙමයි. මෙයාගේ database එක access කරන්න වෙනවා. මොකද්ද මේ database එක? දැන් අපි දන්නවනේ මේක ඇතුළේ database ගොඩක් තියෙන්න පුළුවන් කියලා. අපේ database එකේ නම shopdb කියන database එක product කියන collection එක තමයි අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මේක අපි ගන්න ඕන. const එකක් දෙනවා. database කියලා. මෙන්න මේ client එකේ තියෙනවා db කියලා option එක. database එක. මෙන්න මෙතනට අපි දෙනවා අපේ database එකේ නම මොනවද? shopdb කියලා. ඊට පස්සේ අපිට ගන්න ඕන collection එක i constant එකක් ගන්නවා. product කියලා ගන්නවා. මේක අපි ගත්ත මේ database instance එකේ collection කියලා අපි collection එක බලා ගන්නවා. collection කියලා collection එකේ නම දෙනවා. එතකොට මේ collection එක තමයි product කියලා. එහෙනම් අපි ওই දෙක ගත්තා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ find කරන්න තියෙන්නේ. අපි result එක ගන්නවා. variable එකකට. මෙන්න මේ product කියන එකේ method එකක් තියෙනවා find කියලා. find කියලා කිව්වහම ගොඩක් වෙනවා. මෙතන find තියෙනවා, find one තියෙනවා. find one කිව්වහම එක record එකකින් අපි ඒක ඊළඟ එකේදී බලන්න යනවා. find කිව්වහම තියෙන ඔක්කොම collection එකම එනවා. find කියලා එක දෙනවා. එතකොට මේකේදී අපි කිසිම parameter එකක් දෙන්නේ අපිට තියෙන ඒව ඔක්කොම තමයි ගන්න ඕන. අපි සරලම උදාහරණයක් තමයි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ function එක මොකද්ද? async function එකක්. එතකොට මේකේදී අපි මට කරන්න වෙනවා මොකද්ද? await කරන්න වෙනවා. await කරන්න වෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට result එකක් එනවා. මේ result එක object array එකක් එන්නේ objects විදිහට එන්නේ object array එකක් එන්නේ object array එකක් වුණාම මෙන්න මේ result එක
array එකක් නෙන්නේ. array එකක් හින්දා මට මෙතන කරන්න පුළුවන් for each function එකක් දෙන්න පුළුවන්. for each function එකක් දීලා මෙන්න මේ function එක ඇතුලේ මම දෙනවා console dir එකක්. console dir එකෙන් කරන්නේ තියෙන object එකේ විදිහටම අපිට print කරනවා. console log එකක් දුන්නොත් ඒ වෙන string file කරලා තමයි අපිට දෙන්නේ. අපි මෙන්න මේ විදිහට දෙනවා. එතකොට මෙන්න මේ method එක. මෙන්න මේක කරන එකත් async method එකක්. එහෙනම් මේකටත් අපි await කියලා දෙන්න ඕන. await කියලා දෙනවා. ඔන්න ඔය විදිහට await කියලා දීලා ඔන්න ඔය විදිහට මේක හදා ගන්නවා. අපි බලමු මේක වැඩ කරනවද කියලා. මේකට අපිට මේක call කරන්න ඕනනවා. call කරන්නේ file all products කියලා call කරා. මෙහෙම call කරලා ඊට පස්සේ මේක අපි catch එක ගත්තේ නැහැනේ. catch එක අපි මෙතනදිම call කරනවා. මොකක් හරි error එකක් වුණොත් මොකද කරන්නේ කියලා. අපි error එක console එකට object එක print කරනවා. එහෙනම් console dir එකක් දාලා මම මේක save කරනවා. save කරලා මම මෙතන දෙනවා note කියලා දීලා find.js කියලා දෙනවා. දැන් බලන්න අපේ result එකක් ආවා. මේ object එකම print වෙලා තියෙනවා. මෙන්න මේකේ මේ ඔක්කොම ටික අපිට ඇවිල්ලා තියෙනවා. object id එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ object id එකේ තියෙන data ටික ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ code එක name එක quantity එක ඊට පස්සේ මේක ඇතුළේ තව rating කියලා array එකක් දාලා තියෙනවා. එන්න ඒ විදිහට මේ ඔක්කොම results ටික ඇවිල්ලා තියෙනවා. එහෙනම් find all එකේදී නැත්තම් find කරපුවාම අපිට ওই විදිහට ඔක බලා ගන්න පුළුවන්. එහෙනම් අපිට නිකම්ම table එක පිටින්ම තියෙන එකේ collection එකේ තියෙන data ගන්න ඕන නම් ඒ collection එකේ තියෙන data ගන්න මෙන්න මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. දැන් අපිට මේ විදිහට data ඇවිල්ලා තියෙනවා. මේකේ documents පහක් තියෙනවා. මේ document පහෙම data මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. බලන්න. මේකේ මේ object id එක කියලා අපි දැන් දැම්මේ නැහැ. automatically object id එකක් එයා create කරන primary field එකක් විදිහට එන්නේ ඒකත් එක්කම මේ ඇවිල්ලා තියෙනවා. බලන්න මේ rating කියලා object array එකක් තියෙනවා. ඒ array එක ඇතුලේ තව object එකක් තියෙන්නේ. ওই විදිහටම ඒව ඇවිල්ලා තියෙනවා. ওই විදිහට අපේ data ටික ඇවිල්ලා තියෙනවා. අපි ඊළඟ method එකට ගමන් කරන්න යනවා. අපේ ඊළඟ method එක තමයි පළවෙනි එක. දැන් අපි එකක් විතරක් ගන්නවා නම් කොහොමද කරන්නේ? එතකොට දැන් මෙහෙම අපි දැන් මේකම කියලා find one කියලා දුන්නොත් එහෙම මෙයා කරන්නේ දැන් මේකේ එකයිනේ ගන්න පුළුවන්. එතකොට පළවෙනියට තියෙන එක තමයි ගන්න. ගොඩක් වෙලාවට අපිට එහෙමත් ඕන වෙනවා. අපි database එකට search කරලා database එකේ ඒ user ගේ තියෙන පළවෙනි එක ගන්න ඕන. නැත්තම් ඔක්කොම අපිට ගත්තොත් මේ array එකක් නෙන්නේ. array එකක් නැතුව එකක් විතරක් ගන්න ඕන නම් find කියන method එක නෙමෙයි find one කියන method එක තමයි භාවිතා කරන්න වෙන්නේ. අපි ඒකත් බලමු උදාහරණයක් විදිහට කොහොමද කරන්නේ කියලා. එතකොට මම කරන්න හදන්නේ දැන් මේක run වෙනවනේ. මේක කට් කරලා මෙන්න මේක කොපියක් දාගන්නවා. මේකත් කොපියක් දාගන්නවා. මොකද ආයි මට ටයිප් කරන්න ඕන ඒ විදිහම තමයි තියෙන්නේ. මෙතඩ් එක මොකද්ද? මෙන්න මේකනේ. මේක කොපි කරලා මෙතනට දානවා. මේකෙදි මෙතනට දානවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? එකක් විතරක් ගන්න. එකක් විතරක් ගන්න නම් මෙතන මොකද්ද? find one. find one කියලා කොහොමද මේකේ collection එක ගන්නේ? එහෙනම් ඒකේ පළවෙනි එක තමයි එන්නේ. එහෙනම් අපි මොකක් හරි එකකදී අපිට ගොඩක් result එනවා නම් ඒකේ පළවෙනියටම තියෙන එක ගන්න ඕන නම් find one කියන එක ගත්තාම අපිට ওই විදිහට එනවා. එතකොට මෙතනදී අපිට array එකක් එන්නේ නැහැ. result එක අපිට නිකම්ම console log එකේ දාන්න පුළුවන්.
අපි එහෙනම් මේකත් රන් කරලා බලමු. අපිට එක රිසල්ට් එක ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මේ රිසල්ට් එකද තියෙන්නේ කියලා. අපි ගමන් කරනවා මොකටද? කොම්පස් එකට ගිහලා බලමු ඒකේ ඒ විදිහට තියනවද කියලා. ප්‍රොඩක්ට්ස් ඇතුළට ගිහලා මේ පළවෙනි එක තමයි තියෙන්නේ. මෙන්න මේක තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ රිසල්ට් එක හරි. ওই විදිහට අපිට බලා ගන්න පුළුවන්. අපි නැවතත් අපේ පාඩමට යනවා අනිත් ටික හදාගන්න. එහෙනම් අපිට ඊළඟට මොකද්ද තියෙන්නේ? අපිට තියෙනවා product find කරගන්න මොන හරි නමකින්. මොන හරි නමක් දෙනවා. ඒ නමට අදාළව products විතරක් find කරගන්න. ඉතින් අපිට ඇත්තටම find all එකට වඩා මේ වගේ ඒවා තමයි අපි දැන් query එකක් දීලා run කරන්න හදන්නේ. මෙන්න දැන් අපි ටික ටික මේක ඇඩ්වාන්ස් කරන්න පටන් ගන්න තියෙනවා. අපි පළවෙනි එක කොහොම සරලව ලිව්වා. ඊට පස්සේ අපි ටික ටික ඇඩ්වාන්ස් කරනවා. එහෙනම් මම මේ ඔක්කොම copy කරගන්නවා. මම පළවෙනි එක copy කරගන්නම්. මොකද අර array එකක් විදියට තියෙන හින්දා copy කරගෙන ඉතින් paste කරනවා. ඉතින් අපිට මේ function එක run කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒක comment කරනවා. අපේ පාඩමේදී අපි මේ විදිහට මේ functions ටික එක එක කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදිත් අපිට නමක් දෙන්න වෙනවා. අපි මෙතනදී දෙමු මේකේ තියෙනවා i5 laptop කියලා. ඉතින් දෙමු මේ විදිහට. laptop i5 කියලා දෙමු. එතකොට ඒ විදිය දෙකක් තියෙන්න ඕන. බලමු අපිට එනවද කියලා. එතකොට මෙන්න මෙතනදී name එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මෙතනදී අපි මේ find method එක අපි නිකන්නේ පාවිච්චි කරන find method එකට අපිට query එකක් දෙන්න පුළුවන්. query එකක් කියලා කියන්නේ දැන් අපි data ගත්ති අපිට data filter කරගන්න අපි මොන හරි parameters මොන හරි දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි එහෙනම් query එක define කරමු. query එකක්. මෙන්න මේ query එකක් ලියද්දී අපි object එකක් විදිහට තමයි ලියන්නේ ඔන්න ඔය විදිහට දාලා. දැන් අපිට අවශ්‍ය වෙනවා මොකක් හරි field එකක් මොකක් හරි එකට සමාන කරගන්න. එහෙනම් දැන් අපි මෙතනදී අපිට name එක විදිහට යන්නේ. එතකොට අපේ database එකේදීත් අපේ තියෙන name කියන නම. එතකොට අපි මෙතනදී දෙන variable එක name කියන variable එක. මේ database එකේ variable එක එන්න ඕන මෙන්න මේ name කියන variable එකට. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ මෙතන name කියලා කියන්නේ මෙයා. මේ කියලා කියන්නේ database එකේ තියෙන variable එක. එතන මෙහෙම දෙකක් තිබ්බහම අපි JavaScript ඉගෙනගෙන තියෙන අපි දන්නවා අපිට ඔහොම දෙන්න පුළුවන්. මේක කෙටි කරලා තියෙන්නේ. මේක මෙතන දුන්නා නෙමෙයි. මේක name name කියන එක තමයි මේ තියෙන්නේ. මේක අපි කෙටි කරලා දාන්න පුළුවන්. ඉතින් query එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ query එක අපිට මෙතන parameter එකක් විදිහට දෙන්න පුළුවන්. මේ parameter එකක් විදිහට දෙන්න පුළුවන්. එතකොට මෙයා find කරනවා මෙන්න මේ query එකට ගැලපෙන එකක් විතරක්. අපි මේක save කරනවා. මෙහෙම දුන්නා. අපි මේක run කරලා බලමු. එතකොට අපිට ඔන්න ඔය විදිහට මේ ඔබ්ජෙක්ට් එක එනවා. බලමු ඒකේ කීයක් තියෙනවද කියලා. ඔබ්ජෙක්ට් ID එක එකයි තියෙන්නේ. laptop i5 කියලා තියෙන එකයිද? අපි බලමු එකයිද කියලා.
අපි i7 කියලා දෙමු බලන්න. i7 කියලා දාපුවාම ඒකේ දෙකක් ආවා. අරකේ දෙකයි ආවේ. අපේ database එකේ තියෙන විදිහට තමයි එන්නේ. ඕනනම් අපි අපේ database එක බලමු ආයි පාරක් ගිහිල්ලා. මේකෙදි i7 එකක් තියෙනවා, i5 එකක් තියෙනවා, i7 එකක් තියෙනවා. ඒතකොට i7 දෙකක් තියෙනවා, i5 කියලා දුන්නාම එක රෙකෝඩ් එකයි නේ. එතකොට බලන්න එක රෙකෝඩ් එකක් වුණත් find කියන method එකේදී ගන්න පුළුවන්. find 1 කිව්වොත් array එකක් විදියට නෙමෙයි ඉන්නේ, එකක් විදියට ඉන්නේ. දැන් අරකේ ගත්තොත් එහෙම find කියන method එකේදී array එකක් විදියට නින්ද අපි array එකේ 0 element එක නැත්තම් පළවෙනි element එක තමයි ගන්න ඕන. ඒකට ඒකේ කීපයක් තියෙනවා නම් ඒක අපි ඔක්කොම element ටික ගන්න පතුර i7 2යි i5 එකයි. එහෙනම් අපේ result එක හරි. ඒතර ඔය විදිහට parameters දාලා අපිට filter කරගන්න පුළුවන්. අපි ආයි coding එකට යමු. එහෙනම් මම මේක copy කරගන්නවා. දැන් මේ විදිහට තමයි හැමදේම කරගන්නේ. මොකද මේ ඔක්කොම ටික ආයෙ ලියන්න ඕන හින්දා copy කරගෙන මෙන්න මේ ෆන්ක්ෂන් එක මම කමෙන්ට් කරනවා. මේක දානවා. ඊට පස්සේ අපේ නෝට් එකට ගිහලා බලන්න මොකද්ද මේකෙදි quantity ටික. දැන් ඒ විදියම තමයි ඒක මම දුන්නේ. දැන් අරක string එකනේ. මේක නිකන් වෙනම data type එකක්. integer type එකක් තමයි. මේක නම් quantity එක තියෙන quantity එක සමාහකාර floating type එකක් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි දැන් අපි ගමු මේක computer item නේ. එහෙම නැතු අපි වෙන මොනවා හරි item තියෙන inventory එකක් ගත්තොත් එහෙම products ගත්තොත් එහෙම මේකෙදි දැන් සීනි වගේ එකක් ගත්තොත් එහෙම ඒකෙදි point ගණන් වලින් තියන්න පුළුවන්. නමුත් මේකෙදි ඒ වගේ එකක් variable එකක් කොහොමද වෙන්නේ කියන එක බලන්නයි මේ පාවිච්චි කරන්නේ. එතකොට මේකෙදි string එකක් විදියට නෙමෙයි නිකන් විදියට තමයි මේක දෙන්නේ. එහෙනම් මෙතනදී මොකද්ද? qty නේ. qty කියලා තමයි මේකේ තියෙන්නේ අපේ database එකේ. ওই විදියට ඔක දෙනවා. එතකොට මේක හොඳට මතක තියාගන්න qty කියලා කියන්නේ colon මෙන්න මේ variable එක තමයි ඒ තියෙන්නේ. දැන් මෙතන වෙන නමක් තිබ්බනම් අපි වෙන විදිහට දෙමු. අර කේම නැතුණාට px කියලා දෙමු. එතකොට මේකේ දෙන්නේ මෙන්න එහෙම දුන්නා. ඔන්න ඔය විදිහට දුන්නා. ඒ කියන්නේ මෙන්න මේ variable එක මේකට සමාන කරන්න. අපේ මේකට පොඩ්ඩක් වෙනස් වුණා. හැබැයි මේක run වෙනවද කියලා බලමු. එතකොට quantity එක 5ක් වෙන මොනවද තියෙන්නේ කියලා බලමු. quantity එක 5යි එකේ. quantity එක 5ක් වෙන එකක් තියෙනවා. මතක විදිහට 7 ඒවත් තිබුණා. බලමු. අතේ එකකුත් තියෙනවා. හතර. මේකේ ඔබ්ජෙක්ට්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ quantity එක තියෙනවනේ අපිට ඒක බලා ගන්න පුළුවන් හරිද කියලා. මේකත් quantity එක 4යි. ওই විදිහට අපිට ඒ වගේ data එකක් දෙන්නත් පුළුවන්. එහෙනම් අපේ example එක අපි ඊළඟ එකට ගමන් කරනවා. මම මේ අන්තිම එකම copy කරන් යනවා. ඒතකොට ලේසි. මොකද අපි ටික ටික advance කරගෙන යන්නේ මේක.
දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේක හරියම ලේසි. අපි ඒක දන්නවා නම් කොහොමද ඒක කරන්නේ කියලා. ඊට පස්සේ find all products that are rated username. ඒ කියන්නේ දැන් අපි රේට් කරපු යූසර් ඉන්නවා. යූසර්ගේ මොන හරි යූසර් නේම් එකකට මේක කරකන්න ඕන. අපි මේක කරන්න කලින් අපේ ඩේටාබේස් එක බලමු. මම මේක කොපි කර ගන්නවා. කොපි කරලා මේක හදලා මෙන්න මෙතන හදලා විතරක් හදලා අපේ ඩේටාබේස් එකට ගිහිල්ලා බලමු කොහොමද මෙහෙම කරගන්නේ කියලා. මේක සේව් කරනවා. ඩේටාබේස් එකට යන්න. මෙන්න මේ ඩේටාබේස් එකේ දැන් බලන්න මේ රේටින් කියලා එකක් තියෙනවා. මේක ඇතුළේ තියෙන සබ් ඇරේ එකක්. ඒක ඇතුළේ ඉන්නවා මේ user 1 ඉන්නවා. user 3 ඉන්නවා. user 4 ඉන්නවා. එතකොට දැන් අපි පළවෙනි එකේදී කරේ මෙන්න මේ වගේ string එකකින් කොහොමද find කරන්නේ? මේ quantity එකෙන්. දැන් අපි කරන්න යන්නේ මේකේ main field එක ගන්න. මේ field එක ඇතුළේ තියෙනවා rating කියලා array එකක්. array එකේ තියෙනවා objects වගේක්. ඒ object එකේදීත් එක element එකක් තියෙනවා user කියලා. මෙන්න මේකට filter කරගන්න හදන්නේ. මෙන්න මේ user කියන නමට දැන් user 1 මේ rating දීලා තියෙනවා කවුද කියලා බලන්න. ඒ වගේ මොකක් හරි ඒ විදිහ එකක් තමයි හදන්නේ. දැන් මේකෙදි user 2යි user 6යි user 4 user 6 එතකොට user 1 දීලා තියෙන්නේ මේ පළවෙනි එකයි අන්තිම එකයි විතරයි. user 6 උත් 6 දෙවෙනි එකයි අන්තිම එකයි. පළවෙනි එකයි දෙවෙනි එකයි අන්තිම එකයි. ඔන්න ඔය විදිහට දාන්න පුළුවන්. ඔය විදිහට දැන් ඔයාලට අදහසක් එනවා. අපි දැන් මේක data එක ගන්න හින්දා අපිට මේ data එකේ හරිම දේද කියලා පැහැදිලිව බලා ගන්න පුළුවන්. අපි මෙන්න මේ ඇතුලේ field එකක් කරන්නේ කොහොමද? එතකොට ඔයගලන්ගේ database එකෙත් මේ වගේ nested objects තියෙනවනේ. මේ object tag ඇතුලක තියෙන එකකින් filter කරන්නේ කොහොමද කියන එක තමයි මේ example එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ආයි පාරක් මම Visual Studio Code වලට යනවා. දැන් අපි ගන්න හදන්නේ මෙන්න මේ rating එක ඇතුලේ තියෙන user තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මෙන්න මෙතනදී දැන් මේ quantity කියලා ගන්න වෙන්නේ තියෙන්නේ. මේකෙදි මොකද්ද තියෙන්නේ? අපිට දෙන්න ඕන මෙන්න මේව. rating කියන එක ඇතුලේ user කියලා තියෙනවා. ඒක ඇතුලේ ඉන්න කවුද? user. ඔන්න ඔය විදිහට දෙන්න ඕන. එතකොට මේකෙදි මෙන්න මේ error එකක් වෙනවා. ඇයි ඒ? දැන් මෙහෙම dot එකක් දාලා මෙහෙම දාපුවම මේ object එක බෑනේ. එතකොට මේ වගේ වෙලාවකදී දැන් මේ compound object එකනේ. ඇතුලේ කියන්නේ rating එක ඇතුලේනේ user ඉන්නේ. එතකොට මෙන්න මෙහෙම අපිට දෙන්න වෙනවා. ඔන්න ඔය විදිහට දුන්නාම හරියනවා. ඒ කියන්නේ මේක අර quotation ඇතුලේ දෙන්න වෙනවා. මොකද මේකේ මැද dot එකක් තියෙනවා. එතකොට error එක ගියා. එතකොට මේ query එක ওই විදිහම තමයි. එතකොට මේ හරිය ඔක්කොම එකයි. එතකොට බලන්න මේ වගේක් ලියාගත්තට පස්සේ query එක විතර වෙනස් කරන්න දෙන්නේ. query එක වෙනස් කරපු ගමන ඒක වැඩ කරනවා. එතකොට මෙතනදී user කියලා දීලා හරියන්නේ නැහනේ. අපි දෙමු user 6 කියලා. user 6 කියලා දෙමු. දීලා බලමු මේක වැඩ කරනවද කියලා. මේක
මේක ඇතුලේ දාලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු user 6 එක විතරක් යනවාද කියලා. අපිට මොකද රේටින් එකේදී බලා ගන්න පුළුවන් මොකක්ද users ලා කියලා. මම එන එක රන් කරනවා. user 6 මේකේ ඉන්නවා. මේකෙදි user 6 ඉන්නවා. මේකෙදි user 6 ඉන්නවා. මේකෙදි 6 ඉන්නවා. ඒතකොට ওই විදිහට අපිට ඔන්න ඔයගේ complete object එකක් නැත්නම් ඒ complex object එකක් ඇතුලේ තියෙන දේවලුත් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි දැන් තව දෙයක් ටිකක් ඉස්සරහට ගෙනියන්න යනවා. ඒ තමයි මේකෙදි sort කරගන්න. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ අපිට දැන් price එකක් අනුව sort කරගන්න. දැන් මේකෙදි අපි කියන්නේ product එකේ price එක අනුව. ඒ කියන්නේ price වැඩි එකේ ඉඳලා අඩු එකට. ඒ කියන්නේ වැඩි එකේ ඉඳලා අඩු එකට නම් අපි කියනවා descending කියලා. පොඩි එකේ ඉඳලා වැඩි එකට නම් අපි කියනවා ascending කියලා. සාමාන්‍ය එක තමයි කුඩා එකේ ඉඳලා ලොකු එකට sort කරන්නේ. ඉස්සලාම් පොඩි එක පටන් ගන්න වැඩි. ඒතොර මොකක් හරි අපිට sort කරන්න value එකක් තියෙන්න ඕනේ. ඒක sort කරන්න පුළුවන් type එකේ value එකක් තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ඕක number වගේ තමයි කරන්නේ. අපිට alphabetically sort කරනවා A ඉඳලා Z වෙනකන්. ඒ කියන්නේ ascending. පොඩි එකේ ඉඳලා ලොකු එක නැත්නම් Z ඉඳලා A වලට ඒ වගේ එහෙම sort කරගන්න පුළුවන්. අපි මේකෙදි බලන්නේ price එක අනුව sort කරගන්නේ කොහොමද කියලා parameters අපි යවන්නේ නැහැ. අපි example එකක් බලමු. එහෙනම් මම මේකත් copy කර ගන්නවා ඊපාරක්. user කියන එක ගත්තා. මේ comment කරා නැත්නම් ඒක result එකක් එනවනේ. එතකොට මේක ඇතුලේ දාලා තියෙන්නේ. එළියට එන්න ඕන. කමෙන්ට් කරන්න ඕන. හරි. එතකොට ඔය විදිහට දාන්න ඕන. දැන් අපේ නම බලමු. sort by price කියලා තියෙන්නේ. අන්තිම එක මේකට මොනවත් value එකක් කියන්නේ නැහැ. එතකොට මේකෙදි දැන් අපි query එකක් කියලා කියන අපි filter කරනවානේ. filter කිරිල්ලක් නැහැ. අපි දැන් අපේ තියෙන ඔක්කොම item ටික තමයි මේ ගන්න හදන්නේ. එහෙනම් මේකේ අපි query එකක් empty කරනවා. query එක ඕනේ නැහැ. query එක ඔහම empty කරලා තවත් එකක් තියෙනවා මේකෙදි අපිට දෙන්න පුළුවන් options වගේක් දෙන්න පුළුවන්. එහෙනම් constant options කියලා එකක් තියෙනවා. මේකත් object එකක්. මෙන්න මේකෙදි අපි දෙනවා sort කියලා. sort කියලා දීලා මොකද්ද sort කරන්නේ? ඔන්න ඔහම දීලා මෙන්න මේ pattern එක ගොඩක් වෙලාට මේකේ තියෙනවා. අපි ඉස්සරහට අපි මේ වගේ කරනවා. ඒ කියන්නේ ඒක ඇතුලේ තවත් object එකක් විදියට දෙනවා. price එක මේකෙදි අපි එක කියලා දෙනවා. එක කියලා කියන්නේ
පොඩි එකකින් ඉඳලා අඩු එකට ascending එකට දෙන්න කියලා කියන්නේ. එතකොට අපිට මේකෙදි මේ කොයර් එකක් දැන් පළවෙනි පැරාමීටර් එක කොයර් එකනේ. දෙවෙනි පැරාමීටර් එක තමයි ඔප්ෂන් එක. එතකොට කොයර් එකක් දාලා දෙන්නත් පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේක ඇඩ්වාන්ස් කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු අපේ ඊළඟ එක්සැම්පල් එකේ තියෙනවා මේ ෆිල්ටර් ෆීල්ඩ්ස් කරලා තියෙන අපිට එහෙම දෙන්නත් පුළුවන්. අපි බලමු අපිට මෙතනදී ඔප්ෂන් එක දෙනවා. මේක ඇතුලේ පැරාමීටර් එක ඇතුලේම අපි ඔප්ෂන්ස් දෙනවා. එතකොට කොයර් එකක් නැහැ. මේක ප්‍රයිස් එක අඩු එකේ ඉඳලා වැඩි එකට එන්න ඕන. බලමු සේව් කරලා ක්ලියර් කරලා රන් කරලා බලමු. එතකොට බලන්න 3.50යි තියෙන්නේ 3.25යි 3යි තොර මෙන්න මෙතනින් තමයි අපි මේක රන් කරලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට ඒක එනවා. ඉතින් මෙතනදී මම -1 කියලා දුන්නා. දැන් බලන්න -1 කියලා දුන්නාම අන්තිම එක එන්නේ 15000ක. එතකොට මෙතන තමයි මේක රන් වෙලා තියෙන්නේ. පළවෙනි කෙනා 3,50,000 එක. එතකොට හොඳට මතක තියාගන්න -1 කිව්වහම descending ලොකු එකේ ඉඳලා පොඩි එකට එන්නේ. 1 කියලා කිව්වහම පොඩි එකේ ඉඳලා ලොකු එකට යන්නේ. ඔන්න ඔය විදිහට මේ 1 2 කියන එකේදීත් මේගොල්ලන්ගේ මේ වෙනසක් තියෙනවා. අන්න ඒ විදිහට අපිට හදා ගන්න පුළුවන්. එතකොට මේක තවත් අපිට කොයර් එකක් දෙන්නත් පුළුවන් ඕන නේද? අපි ඕනනම් දෙමු. මේක අපි උදාහරණේ නෑ. name කියලා දෙමු. එතකොට අපි මෙතන name එකක් දෙමු. name එක දීලා අපි මෙතනදී දෙමු laptop i7 කියලා. දැන් අපේ එක්සැම්පල් එකේ නැති විදිහටම කරේ. එතකොට කොයර් එකයි ඊට පස්සේ කොයර් එකෙන් සෝට් කරනවා. එතකොට laptop දෙකක් තියෙනවා. දෙකෙන් ඉස්සෙල්ලා වැඩි laptop එක යනවා ඊළඟට අඩු laptop එක එන්න ඕන. save කරා. හරි. මෙන්න මේක තියෙනවා. මේක තියෙනවා. නේ. එතකොට මේක එකයි කියලා දැම්මොත් ඔය laptop එක මාරු වෙන්න ඕන. 3.50 ගානට ඇවිල්ලා තියෙනවා 3.25ක උඩට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයගොල්ලෝට තේරෙනවා දැන් මේක මේ අපි ටික ටික කම්ප්ලෙක්ස් කරන්න පුළුවන්. කියන්නේ කොයර් එක ලියන්න පුළුවන්, කොයර් එකට අමතර ඔප්ෂන්ස් ලියන්න පුළුවන්. එතකොට ওই විදිහට අපිට ෆිල්ටර් කරගෙන අපේ වැඩේ කරගන්න පුළුවන්. අපි මේක උදාහරණයක් අපි තිබුණේ නැහැ. නමුත් අපි එහෙම කරා. දැන් මෙතනට වෙනකන් අපි මේ හැම දෙයක්ම කරුවාට පස්සේ දැන් ඔයගලට තේරෙනවා ඇති මෙතන මේ ඔබ්ජෙක්ට් ID එකක් එනවා, කෝඩ් එක එනවා, රේටින්ග්ස් එනවා, හැමදේම මුළු ඔබ්ජෙක්ට් එකම print වෙනවා. දැන් අපි කියමුකෝ ඕකේ අපිට ෆීල්ඩ්ස් 20ක් විතර තිබුණයි කියලා ලොකු ඔබ්ජෙක්ට් එකක් කියලා. එතකොට ඔක්කොම print වෙනවා. එතකොට ඕක අපි රෙකෝඩ් එකට ගත්තාම ඕක වෙලත් යනවා ගන්න. හොයන්නත් අමාරුයි. ඒ නිසා අපිට අවශ්‍ය දේ විතරක් ෆිල්ටර් කරගන්න තමයි අපි මේ කමාන්ඩ් එකෙන් බලන්නේ. අපි බලමු කොහොමද එහෙම කරගන්නේ කියලා. filter fields in production. එතකොට මේකෙදි අපි ඇඩ්වාන්ස් කරන්න යන්නේ නැහැ මොනවත්. අපි ඉස්සෙල්ලා ෆිල්ටර් කරලා ඊට පස්සේ sorting ටික ටික අපි මේකට එකතු කරන්න යනවා. දැනට අපි ෆිල්ටර් එක විතරක් භාවිතා කරනවා. මොකද නැත්තම් මේක සංකීර්ණ කරනවා. මේකෙදිත් අපි
එකක් භාවිතයට ටිකක් සංකීර්ණ වුණා. filter fields කියලා දාලා save කරලා එතකොට මේකෙදි අපි query එකක් දෙන්නේ නැහැ. දැන් name කියලා එකකුත් නැහැනේ මේකේ. මේක දෙන්න පුළුවන් ඔයගලන්ට. මම මේක සරල කරන්න තමයි මෙහෙම කරන්නේ. option එකයිදී option එකක් විදියට තමයි මේක දෙන්නේ. එතකොට මම මේ sort කියන එකත් අයින් කරන්න. option එකක් විදියට තමයි මේක දෙන්නේ. අපිට ඕන මෙන්න මේ option එක කරගන්න කියලා. එතකොට මේකෙදි තියෙනවා parameter එකක් තමයි projection කියලා. projection කියන එක දීලා මේක object එකක්. projection එකේදී අපිට මොනවද ඕන? එතකොට මේකෙදී හොඳට මතක තියාගන්න බිඳුව කියලා කියන්නේ ඕනේ නැහැ, එක කියලා කියන්නේ ඕන. එතකොට අපිට දෙන්න පුළුවන් පළවෙනි එකට බිඳුව කියලා දෙන්න පුළුවන් id එකට. ඊළඟට ඒ වලට අවශ්‍ය විතරක් එක කියලා දෙනවා. මම මෙහෙම දාන්නවා. මේක ඔයගොල්ලෝ එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. දැන් මේකේ අගයන් වෙනස් වුණොත් එහෙම මේකේ එන්නේ නැහැ. මට ඕන name එකයි price එකයි quantity එකයි. දාලා මම මේක සේව් කරනවා. එතකොට මගේ result එකේ අර object එක rating එක promotion ද is new ද අනේ ඒවා ටික එන්න විදියක් නැහැ. ඒක සේව් කරා. දැන් බලන්න. දැන් අපිට ටග් ගාලා මේ result එක ඇවිල්ලා තියෙනවානේ. දැන් ඉස්සෙල්ලා අපිට පේලි ගානක් බලන්න ඕන. දැන් මේ විදිහට result එක ඇවිල්ලා තියෙනවා. ඔක්කොම පහක් තියෙනවා. මේ රෙකෝඩ් පහම ওই විදිහට එකපාර ඇවිල්ලා තියෙනවා. එතකොට මේක බලන්නත් ලේසි, sort කරාම sort කරන්න බලන්නත් ලේසි. ඒ වගේ දේවල් අපි කරනවා ඉස්සරහට. එහෙම ලේසි. දැන් මේකෙදි ඔයගොල්ලෝ කිව්ව මට name එකක් ඕනේ නැහැ කියලා. දැන් මම මේක ඔයගොල්ලෝ මේ වගේ වෙනස් කරලා බලන්න. එතකොට මොකක්ද වෙන්නේ කියලා බලන්න. errors එනවද කියලා බලන්න. ඔය බලන්න. දැන් මේකෙදි මේ error එකක් ආවා. ඒකේ කියනවා මෙහෙම කරන්න බෑයි කියලා. එතකොට අපි කියමුකෝ මම මේ දෙක නිකන් කට් කරලා බලන්නම්. දැන් එතනදී error එක ආවේ නේ. name එකට තමයි error එක ආවේ. දැන් බලන්න. ඔය දැන් ඒක එනවා. එතකොට බිංදු කියලා දානවා නම් බිංදු කියලා දාන්න පුළුවන්. නමුත් එහෙනම් බිංදු දෙකක් දාන්න බෑ. අන්න එහෙම දේවල් තියෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. සමහරකට ඔයගලන්ටත් මේ error එකක් එන්න පුළුවන්. ඔය විදිහට අපිට අවශ්‍ය ෆීල් විතරක් ගන්න. එතකොට දැන් අපි දන්නවා කොහොමද query එකක් ලියන්නේ, option ලියන්නේ කොහොමද, sort කරන්නේ කොහොමද. දැන් අපි ෆීල් ටිකත් එකතු කරගෙන තියෙනවා. දැන් අපි තවත් මේක ඉදිරියට ගෙනියන්නයි කල්පනා කරන්නේ. එහෙනම් sort and field නේ. ඒක ඉතාම සරලයි. අපි දන්න දෙකක් දැන් එකතු කරන්න හදන. මේ ගොඩක් දේවල් දන්නේව තමයි එකතු කරගෙන ඉස්සරහට යන්නේ. එහෙනම් මම මේක කොපි කරගත්තා. එහෙනම් මේකෙදි මොකද්ද කරන්න ඕන? අපිට sort කරගන්නත් ඕන.
සෝට් කරන්න ඕන. මොකෙන්ද සෝට් කරන්න ඕන? පල්ලා පෙළට ගමු. අපිට ප්‍රයිස් එකෙන් ගන්න ඕන. අපි දන්නවා ඒක කරන විදිය. මේ තියෙන්නේ. ප්‍රයිස් එක එකයි කියලා දීලා තියෙනවා. එකයි කියලා කිව්වම මොකද්ද? ascending. ඒ කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එකට. බලන්න දැන් ඒතකොට මේ වගේ ගන්න ඉන්නේ. එතකොට දැන් මේකේ ප්‍රයිස් එක සෝට් වෙලා නැහැ නේ. මැද තියෙනවා වැඩි ගණන්. එහෙම නිසා මම ඩිෆෝල්ට් ඇවිල්ලා තින්නේ. කමාන්ඩ් එකේ නමත් හරි. දැන් අපි මේක කරලා බලමු. බලන්න පොඩි එකේ ඉඳලා ලොකු එකට ඇවිල්ලා තියෙනවා. එතකොට පොඩි එකෙන් ලොකු එකට ඇවිල්ලා ඉස්සෙල්ලා අපි මෙහෙම බලන්න ගියාම අපිට ගොඩක් පේලි උඩට යන්න වුණා. දැන් අපිට එහෙම නැහැ. ටක් ගාලා ඒක හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි මම මයිනස් කියලා දුන්නොත් එහෙම ඒක අනිත් පැත්තට එනවා. මේකේ තිබුණ එක අනිත් පැත්තට තමයි වෙන්නේ. ওই විදිහට අපිට කරගන්න පුළුවන්. එහෙනම් මේ වගේ දේවල් එතකොට මේකට තව මොකද්ද? query දාන්නත් පුළුවන්. ටික ටික මේක example එක යනවා. එතකොට මේ example වලදී දැන් ගොඩක් ඔයගලන්ට හිතේ මේක ලොකු තේරුමක් නැහැ. නමුත් මේ example වලින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ database එකේ තියෙන දේවල් හරියට query කරගන්න. මේ විදිහටම තමයි query කරගන්න. එතකොට filters දාගන්න පුළුවන්, sort කරගන්න පුළුවන්, parameters දාලා parameters වලින් query කරගන්න පුළුවන්. මේකනේ කරන්නේ. find all products. දැන් අපි product එතනින් තව චුට්ටක් ඉස්සරහට start with. ඒ කියන්නේ මෙහෙම දැන් අපි ඉස්සෙල්ලාම දැන් මේ query එක කරාට සමහරක් වෙලාවට අපිට query කරන්න වෙනවා මොන හරි නමකින් පටන් ගන්න. මොන හරි අපි කියමුකෝ මේ address එකෙන් පටන් ගන්න කවුද ඉන්නේ? ඒ වගේ. එතකොට අපි අන්න ඒ වගේ එකක් කොහොමද කරන්නේ? අපි මේකෙදි දැන් මේ තියෙන නමම තමයි තියෙන්නේ. laptop කියන නමෙන් තියෙන item පටන් ගන්න item මොනවද කියන එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුරුදු විදිහටම අපි කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම මේක copy කරගන්නවා. ආයේකේ නමම අපි ඒ විදිහටම දීලා තියෙන්නේ filter fields කියලා. ඒක වෙනස් වෙන්න ඕන. අපි ඒක වෙනස් කරගමු. sort by price. මට ඒක වෙනස් කරගන්න බැරුව ගිහලා තිබුණා. නම වෙනස් කරගමු ඉස්සෙල්ලාම. මෙහෙම දිග නමක් තිබ්බට මේකෙන් කරන්නේ start වෙන එක විතරයි හොයාගන්න බලන්න. අපි filter එකත් ওই විදිහම දාගමු. නැත්නම් අපිට ගොඩක් ලොකු object එකක් ගන්න කරන්න බලාපොරොත්තු වෙන. එතකොට laptop කියන නම තමයි දෙන්න තියෙන්නේ. එතකොට මේ නම අපි parameter එකක් විදිහට නෙමෙයි දෙන්නේ. දැන් මෙතනදී අපිට එක දෙයක් ඉගෙන ගන්න වෙනවා. ඒ තමයි regular expression කියන එක. ඒ කියන්නේ දැන් අපිට query එකක් දෙද්දි query එකේ regular expressions දෙන්න පුළුවන්. regular expressions කිව්වහම අපිට මොන හරි දෙයක් match කරගන්න පුළුවන්. ඉතින් ඒක
JavaScript වල සාමාන්‍යයෙන් තියෙන දෙයක් ඕනම programming language එකක තියෙනවා. එතකොට අපිට මොනවා හරි ඒ characters දුන්නාට පස්සේ ඒ වගේ සමාදන් දැන් අපි කියමු email එක ගන්න email එක ඇට ලකුණු තියෙනවා. එතකොට ඒ වගේ regular expressions තියෙනවා. ඔයගොල්ලෝ regular expressions හොඳට දන්නවා නම් මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මම අන්න ඒක ඉගෙන උගන්නන්න තමයි මේක කරන්නේ. දැනට අපි sort කියන එක මෙතනින් අයින් කරමු. නැත්තම් මේක ටිකක් ඔය දකිද්දි complicated වෙයි. එහෙම තිබුණාට කමක් නැහැ. ඒක කරන්න ඒ ඔක්කොම කරන්න පුළුවන්. අපි මේ query කියන එකට තමයි දැන් බලන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට query කියන එකේදී අපි බලනවා name කියන එක. නම කියන එක මොකක්ද අපිට කරගන්න ඕන? object එකක් දෙනවා. දැන් මේක ඇතුලේ අපි regular expression එකක් දෙනවා නම් අපි මෙන්න මේ විදිහට sort එකේදී sort දුන්නා වගේ මේකේදී අපි දෙනවා reg ex කියලා දෙනවා. regular expression. දීලා මෙතනදී අපි expression එක දෙනවා. regular expressions අපිට වෙබ්සයිට් වලට ගිහලා බලා ගන්න පුළුවන් ඒකයි වලට කොහොමද තියෙන්නේ zip code වලට කොහොමද තියෙන්නේ. ඒ සමහරක් ඒවා තියෙන tools තියෙනවා හදන්නත් පුළුවන්. ඉතින් මේක මේ ගොඩක්ම සරල එකක් කරන්න බලාපොරොත්තු වෙන regular expressions ගැන කතා කරොත් මේක වෙනම පාඩමක් වෙනවා. මේකෙන් දැන් පටන් ගන්න එක නම් අපිට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ. මෙන්න මේ hat sign එක දීලා hat sign එකෙන් කියලා කියන්නේ මේ hat sign එකෙන් කියලා කියන්නේ මේක පටන් ගන්න එක. පටන් ගන්න තැන මෙහෙම තියෙනවා. ඒතකොට අපි දෙනවා laptop කියලා. ඒතකොට laptop කියලා තුනක් තියෙන්න ඕන. ඒතකොට අපිට result තුනක් එන්න ඕන. එතකොට අනිත්‍ය ඔක්කොම එකයි. මෙතනත් හරි. එහෙනම් අපි මේක run කරලා බලමු. i7 i5 i7. එතකොට ඒ කියන්නේ laptop එකේ content කියන්නේ laptop කියන නම එනේ උතන monitor කියලා එක නැහැ. එතකොට අපිට ඕන නම් monitor කියලා දෙමුනොත් එහෙම monitor දෙක එනවා. ඔය විදිහට අපිට පටන් ගන්න. monitor අඟල් 24 තියෙනවා. 24 දෙකක් තියෙනවා. අපි කියමු මේක shop එකක් computer shop එක ගන්න. ඒතකොට monitor ඔය විදිහට දාගෙන තියෙනවනේ. ඒතකොට අපිට monitors කියලා පටන් ගන්න නම්මින් තියෙන මොන හරි තියෙනවා නම් ඔන්න ඔය විදිහට දා ගන්න පුළුවන්. ඒ regular expressions වල ඔය විදිහට තමයි දාන්න තියෙන්නේ. බලමු අපි මොකද්ද මේක කරන්න තියෙන්නේ කියලා. මේකෙද අපි end width එකත් කියලා දෙනවා. නමුත් end එකේදී අපි මේකෙදි කරන්නේ ඩොලර් සයින් එක දානවා. ඩොලර් සයින් එක දැම්මට පස්සේ ඩොලර් සයින් එකකින් අපිට කියනවා මේක මේ අවසාන එක මේ කියලා කියනවා. ඒතකොට අපි මෙන්න මේ 12 වෙනි එක කරද්දි අපි ඒක ඉගෙන ගමු. එතකොට අපි මේකදී ඒක complicated කරගන්න ඕනේ නැහැ. පටන් ගන්න එකකදී වගේ නම් මේ hat sign එක තමයි දාලා තියෙන්නේ. මම හිතනවා ඔයගලන්ට මේක තේරෙනවා ඇති කියලා. මම ගොඩක් complicated කරන්නේ නැතුව පියවරින් පියවර කරන්නේ ඔයගලන්ට තේරුම් ගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ දාන්න. මම ඒකට උත්තරයක් ලබා දෙන්නම්. දැන් මේක comment කරා. ඊළඟ එක අපි ගන්නවා. දැන් මේකෙදි කරන්නේ දැන් අපිට සමහර වෙලාවට දැන් මේකෙදි case sensitive. මට ඒක කියන්න බැරුව ගියා. කමන්නේ අපි මේක දාලාම කරමු ඒක. අරකෙදි case sensitive. දැන් හිතන්නකෝ දැන් මේ උදාහරණෙමනේ තියෙන්නේ. ඒක වෙනස් කරේ නැහැනේ. එතකොට අපි මේක දාමු monitor කියලා එන්නවා. monitor දෙක එන්නවා. අපි ඔහොම දානවා. දැන් මේ monitor එක තමයි තියෙන්නේ. එතකොට බලන්න එක result එකක්වත් එන්නේ නැහැ. එතකොට දැන් සමහරක් වෙලාවට අපේ case sensitive අපිට ඒ විදිහටම තියෙන්න ඕන නම් ඒක දාන්න පුළුවන්. හැබැයි ඒකේ case එක මොන හරි වෙනස් වුණොත් එහෙම අපිට ඒක
දාගන්න බැරුව යනවා. එහෙනම් අපි කොහොමද අන්න ඒ වගේ එකක් කරගන්නේ කියන එක බලන්නයි හදන්නේ. එතකොට මේකෙදි ඔප්ෂන් එකක් විදිහට අපි දෙන්න පුළුවන් තවත් මෙතනදී මේ රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් එකේදීම මෙතනදී අපිට ගන්න පුළුවන් කේස් සෙන්සිටිව් නැතුව දෙන්න කියලා. මේකෙදි අපි දෙනවා ඩොලර් මේ රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් එකට තමයි මේක අදාළ වෙන්නේ. මේක මේ ඔප්ෂන්ස් කිව්වට අර අපේ මේ ඔප්ෂන් එකට අදාළ වෙන්නේ නැහැ. ඔප්ෂන්ස් කියලා දීලා මේ ඉතින් ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. අපි දෙනවා i කියලා. අපි දැන් මේක රන් කරලා බලමු. දැන් ඒක එනවා නේද? බලන්න දැන් අපි සිම්පල් m අකුර දාලා තිබුණේ මොනිටර් කියලා. නමුත් දැන් අපිට ඒක එනවා. එතකොට කේස් ඉන්සෙන්සිටිව් කියන එක තමයි කියන්නේ i අකුරෙන් කියන්නේ. එතකොට ඔන්න ඔය එකත් ටිකක් වැදගත් වෙන හින්දා මම මේක කියලා දුන්නේ. ඉතින් රෙගියුලර් එක්ස්ප්‍රෙෂන්ස් වල අපිට එක එක දේවල් දාලා මෙතන කැරක්ටර්ස් දාලා ඒ කියන්නේ කැරක්ටර් තුනක් තියෙනවා. එතනින් පස්සේ මෙහෙම එකක් තියෙනවා නම් එහෙම කියලා ඒවා හදා ගන්න පුළුවන්. ඒවා ඔයගලන්ට මේ රෙගුලර් එක්ස්ප්‍රෙෂන්ස් ගැන සර්ච් කරපුවාට පස්සේ මොන හරි රෙගුලර් එක්ස්ප්‍රෙෂන් එකක් දුන්නාට පස්සේ ඒක හදා ගන්න පුළුවන්. ඒතොර රෙගුලර් එක්ස්ප්‍රෙෂන් එකක් දෙන විදිහ ඉගෙන ගත්තාම reg x කියලා දීලා මෙන්න මෙතනට ඔයගලන්ගේ එක්ස්ප්‍රෙෂන් එක දෙන්න. ඒතොර දුන්නාම හරියනවා. ඒතකොට මේක i කියලා දුන්නාම මේකේ කැපිටල් සිම්බල් වෙනසක් තිබ්බත් ඒක අපිට පේනවා. හරි. එහෙනම් අපි ඉදිරියට යමු. අපිට දැන් තියෙන්නේ මේක පැරාමීටර් එකක් දාලා කරන එක. මම මේක කොපි කරලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. මේකෙදි පැරාමීටර් එකක් දෙනවත් එක්කයි කන්ටේන්ට් කියන එක තමයි අපි කරන්නත් යන්නේ. ඒ කියන්නේ එහෙම එකක් තියනවාද කියලා. ඒතකොට තියනවා නම් මේ ඒකෙදි අපි මොනවත් අර ඇට් ලකුණු එහෙම දෙන්නේ නැහැ. අපි යට එකේදී බලමු එන්ඩ් එකේදී දෙද්දි කොහොමද දෙන්නේ කියලා. ඒතකොට අපිට ඉගෙන ගන්න පුළුවන්. මේක කරලා අස්කරලා බලමු. දැන් මෙතනදී මම නිකම් මේකට දෙමු name එක. name එකක් දුන්නා. එතකොට මේකෙදි මම මෙතනට name එක name කියලා දුන්නොත් එහෙම අපි කිමු හරි. මේ ඔක්කොම ටික මම අයින් කළා. මම සරල කරන්න මෙතන දෙනවා name කියලා. මොකක් වෙයිද කියලා බලමු. ඒක එහෙම හරියන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනින් දෙන මේකෙන් string එකක් තමයි තියෙන්නේ. මෙතනත් string එකක් තියෙන. ඒ string එක හරියන්නේ එහෙම හරියන්නේ නැහැ. අපිට regular expression function එකක් විදිහට තමයි මේක දෙන්න වෙන්නේ. ඒතකොට ඒක ටිකක් වෙනස්. අපි හරි එකේ ඉන්නේ හරි. එතකොට මේක මෙන්න එහෙම කළා. අපි මෙතනදී දෙන්න ඕන regular expression එකක් අලුත් විදිහට. මෙතනදී අතන object එකක් දෙන්න ඕනේ නැත්නම් අපිට කෙලිම මේක සමාන කරන්න පුළුවන් regular expression එකට. අපිට දෙනවා regular expression එක. දීලා මෙන්න මෙතනදී parameter විදියට දෙනවා අර නම. එතකොට මෙන්න මේ object එකක් create කරනවා. එතකොට මෙතනදී ඇත්තටම එන්න ඕන new කියලා. ඒ කියන්නේ අලුත් එකක් create කරලා මේකට දෙන්න ඕන. මෙන්න විදියට තමයි regular expression එක දෙන්නේ. එතකොට මෙතනදී මම දෙනවා monitor කියලා.
එතකොටම මොනිටර් කියලා ආවා. ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී මේ මොනිටර් කියලා එකේදී දැන් මේ පටන් ගන්න එක කියලා හිතමු. එතකොට අපිට මේකේ මෙන්න එහෙම නමක් දෙන්නත් පුළුවන්. TOR කියන එක මොකක් හරි තියෙනවා නම් මේක ඒක දෙනවා. ඒකේ මොනිටර් කියන එක විතරයි එහෙම තියෙන්නේ. ලැප්ටොප් එකේදී අපි টොප් කියලා දෙමු. contain කියලා දෙන්නේ. එතකොට අපේ ඔය ලැප්ටොප් එකේදී මේ විදිහට. එතකොට ওই විදිහට අපිට මේක දෙන්න පුළුවන්. contain එකේදී කියන්නේ ඒ විදිහේ මොකක් හරි ඕන දෙයක් තියෙනවා නම් ඒක අපිට සඳහන් කරනවා. හරි. ඊළඟට අපි යන්න හදන්නේ මේකෙදි මේ end with එකට. ඒතර එහෙම අවසාන වෙන මොකක් හරි තියෙනවා නම් එහෙනම් අපි මේකත් copy කරගමු. end with. අපි අරකෙදි කතා කරේ නෑනේ end එක ගැන. එතකොට මේකෙදි අපි end එක දෙනවා. ඒතර අවසානයේදී මෙන්න මෙහෙම තියෙන්න ඕන කියන එක තමයි මේ කියන්නේ. ඒතර regular expression එක තියෙනවා. regular expression එකට දැන් end එක කිව්වම මං කිව්වා ඩොලර් එක දෙන්න ඕන කියලා. එතකොට අපිට අගට ඩොලර් එක දෙන්න ඕන. මේ කියන්නේ ඩොලර් එකක් කියලා. ending එකක් කියලා. එහෙනම් මෙන්න මේ විදිහට දෙනවා. මෙන්න මේක තමයි ending එකට අපි දෙන එක තමයි ඩොලර් මාක් එක. ඩොලර් මාක් එක තමයි දෙන්නේ. පටන් ගන්නවා නම් අපිට දෙන්න ඕන hat මාක් එක තමයි. ඔය විදිහට දුන්නා. එතකොට ලැප්ටොප් කිව්වම ඒක එතන ඉවර වෙන්නේ නැහැ. i7 කියලා තියෙන්නේ. එතකොට 7 කියලා දෙන්න බලන්න. i7 එකේ 7 කියලා දුන්නාම මේක එනවා. 5 කියලා දුන්නාම i5 එකේ එයි. ඔන්න ඔය විදිහට දැන් අපිට මොනිටර් නම් අඟල් 24 තියෙනවා නම් දැන් තියෙන අඟල් 24 අපි දාලා තින්නේ. අපේ මොනිටර් එක කොහොමද තිබුණේ? 24 ඉන්ච් නේ. මේ විදිහටම දෙමු. එතකොට මම කියන්නේ මේ එක්සැම්පල් එකක් අපිට කරගන්න පුළුවන් විදිය. ඒතකොට මේ වචන කීපයක් දෙන්න පුළුවන්. 24 ඉන්ච් තියෙනවා මොනවද? ඒතකොට 24 ඉන්ච් තියෙන ඔක්කොම මේ මොනිටර්ස් ටික ඒ විදිහට දාගන්න පුළුවන්. ඒතකොට අපි අපේ data එක අනුව අපිට මේක කරගන්න පුළුවන්. regular expressions අපි ඉගෙන ගත්තා. අපි තවත් ටිකක් පල් යන් ඉදිරියට මේ පැත්තට sort and filter all products by price start with. අපි දැන් කතා කරපු ටික චුට්ටක් එකතු කරනවා. කියන්නේ sort කරනවා filter කරන එක කොහොමද කරනවා? sort by price start with කියලා දාලා start with එක තමයි තියෙන්නේ. බලමු. හරි. start with කියලා name එක දෙනවා. අපි regular expressions උ ඔක්කොම ටික පොඩ්ඩක් එකතු කරලා එකක් හදන එකක් තියෙන්නේ. අපි ඒකත් බලමු. මේක ගත්තා. නම
start with නේ. එතකොට අපි left වගේ එකක් දාමු. දාලා අපි බලමු example එක කොහොමද කරන්නේ කියලා. එතකොට මේක හරියම ලේසි. ඒ කියන්නේ දැන් අපි මේක start with නේ කරන්න ඕනේ. start with කියන එක දැන් මෙහෙම කරොත් එහෙම මේක content. ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙනවා නම්. එතකොට එන්නම් අපි අගට දැම්මා ඩොලර් එක. එතකොට අපි start කරනවා අපි මොකද කරන්නේ? අපි දන්නවා ඒකනේ. hat එක දාන්න ඕන. sorry වෙන එකක් වතුනේ. hat එක. hat එක දැම්මා. તો regular expression එක හරි. hat එක දැම්මා name එක දැම්මා. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? price එක යන sort කරන්න තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. ඒ කොයි පැත්තෙන් දැම්මත් ඉස්සෙල්ලා අපි sort කියන එක දෙවෙනියට දැම්මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. කමාවක් දාන්න ඕන. price කියන එක කියලා දෙන්න. එතකොට ලැප්ටොප් ටික තියෙනවා අඩු එකේ ඉඳලා වැඩි එකට මේක sort වෙලා තියෙනවා. ওই විදිහට අපිට කරගන්න පුළුවන්. එතකොට දැන් අපි කරගත්ත ඒවා අපි දන්න ඒවා ටික ඔක්කොම query ටිකයි regular expressions ටිකයි options ටිකයි sort එකයි projection එකයි මෙන්න මේවා පාවිච්චි කරලා ඔයගලන්ට ඕනම විදිහකට query එකක් දාන්න පුළුවන්. හැබැයි මෙතනටකම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ෆිල්ටර් කරේ මොන හරි ෆීල්ඩ් එකකින් නම් query එකන එකක් විතරයි. අපිට ඒක කීපයක් ඒවා කරගන්න ඕන නම් අපිට අවශ්‍ය වෙනවා logical operators වගේ. ඉතින් මේකෙදි අපිට logical operators දීලා තියෙනවා. මම මේ logical operators ටික කියන්නම් මොනවද කියලා. අපිට තියෙනවා or එක and එක not එක ඒ වගේම nor එක තියෙනවා. nor එක කියලා කියන්නේ මේ මොන හරි ඔපරේටර්ස් දෙකක් තියෙනවා. මේ දෙකටම අයිති වෙන්නේ නැති දෙක. ලොජිකල් ඔපරේටර් එකක් ඔය කම්පියුටර් සයන්ස් එහෙම කරද්දී ලොජිකල් ඔපරේටර්ස් කියලා කරනවා. يعني and කියලා කියන්නේ මේකත් හරි ගිහිල්ලා ඒකත් හරි යනවා. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ price එක 1000ට වඩා වැඩි වෙන්නත් ඕන. ඒ වගේම ඒක අපි කියමුකෝ promotion එකක් තියෙන්නත් ඕන. ඒතකොට දෙකම හරියන්න ඕන තමයි and එක. ඕ කියලා කියන්නේ price එක 1000ට වැඩි එව්වා හරි නැත්තම් ප්‍රොමෝෂන් නැහැ. ඒතොර ප්‍රොමෝෂන් තියෙනවා තියෙන්න පුළුවන් 1000ට වැඩි නැතිවොත්. එහෙම තියෙන්නත් පුළුවන්. ඒතොර ඕ කිව්වම දෙකම not කියලා කිව්වම ඒක තේරෙන්නේ. ඒ කියන්නේ කියන එක නෙමෙයි අනික් එක. දැන් price එක 1000යි කිව්වොත් එම 1000 නොවෙනවා. ඒ වගේ වුණා. ඒතොර මොකක් හරි දෙයක් නොවෙනවා. මේ ගමේ නොවෙනවා. මෙන්න මේ කාණ්ඩේ නොවෙනවා. අන්න එහෙම ඒතොර එහෙම sort කරගන්නත් පුළුවන්. ඒතොර අපිට එහෙම නැති ඒවා ඒතොර අපි මොන හරි අපේ සර්විස් එකක් තියෙනවා පේ කරලා නැති කට්ටිය කවුද? පේ කරලා තියෙන කට්ටිය ගන්න පුළුවන්. පේ කරලා නැති කට්ටිය ගන්නවා. පේ කරලා තියෙන කට්ටිය නැති කට්ටිය. ඒතොර ඒ විදිහට ගන්නවා. nor එකේදී කරන්නේ ඒ කියන්නේ අපි options දෙකක් දෙනවා. මේකයි මේ දෙකටම අයිති නැති කට්ටිය කවුද? අන්න එහෙම වගේ එකක් තමයි තියෙන්නේ. බලමු. අපි මම මේක කඩලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් පස්සේ අපි ඒ කියන්නේ එතනදී අපි පාවිච්චි කරන ඔපරේටර්ස් ටික දාලන්න මම මේක ඔපරේටර්ස් ටික ටයිප් කරලා තියෙනවා. මම කොපියක් දාන්න. මෙතනදී men and එක o එක not එක nor එක. ඔන්න ඔය තමයි ඔපරේටර්ස් තියෙන්නේ. ඒතකොට මේ ඔපරේටර්ස් පාවිච්චි කරලා අපිට ඒ කියන්නේ අපිට ෆයින් කරන්න පුළුවන් නම මෙහෙම වෙන ප්‍රොමෝෂන් එකක් තියෙනවා. අන්න ඒ වගේ. එතකොට ඒක අපිට එහෙම and කියලා ගොඩක් දාගෙන යන්න පුළුවන්. එතකොට අපි දැන් අපි query filter කරපු එකේ මෙච්චර කල් කරපු එකයිනේ. එතකොට දෙක තුනක් දාන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපි sort කරන්නත් පුළුවන්. ඊට අමතරව අපිට filter කරන්නත් පුළුවන්. regular expression දාන්නත් පුළුවන්. එතකොට ඔයගලන්ට තේරෙන්නේ නැති මේ query එක අපිට ගොඩක් දුරට advance කරගන්න පුළුවන්. ඉතින් මම මේක දාලා කලින් ක්‍රමයට වගේම
මේක පේස්ට් කරනවා. ඒක දෙකක් තියෙනවනේ. අපිට එතකොට ප්‍රොමෝෂන් එකක් ඕන වෙනවා. එතකොට ඒකින්ද අපි මෙතනදී ප්‍රොමෝෂන් එකක් ගමු. නැත්නම් අපි දන්නේ නැහැනේ මේ ප්‍රොමෝෂන් එකත් එක කරගමු. නැත්නම් ප්‍රොමෝෂන් තියෙනවා අපිට ගන්න බැරි වෙනවනේ. name එක අපි දෙමු laptop දුන්නේ i7 කියලා. ප්‍රොමෝෂන් එක මේකේ value එක true false value එකක් එනවනේ. boolean value එකක් කරලා තිනවා. අපි ප්‍රොමෝෂන් එක false කරමු ඉස්සෙල්ලාම. false. boolean values උත් දෙන්න පුළුවන්. එතකොට අපි parameters ටික දීලා ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේකේ වැඩේ කරන්නේ කියලා. ඉතින් regular expression එක මේලා අයින් කරමු. sort එකක් ඕන නම් තියන්න පුළුවන්. price එකේ. ඒක තිබ්බයි කියලා ඔයාලට complicated වෙන්නේ නැහැ නේ. ඒක අයින් කරත් තිබ්බත් ඒ විදිහම තමයි. මම එක එක ස්ටෙප්ස් කරේ ඔයගලන්ට complicated වෙයි කියලා. මොකද නැත්තම් මේ exam වල මේ ගොඩක් ඒවා තියෙන හින්දා. ඔයාලත් ඒක තියමුකෝ කමන්නේ. මේක sort කරන්න කියලා නැහැ. නමුත් අපි එහෙම තියමු. මෙතනදී දැන් අපි මොකක් හරි අපි name කියලා තියෙනවනේ. අපි ඉස්සෙල්ලා name කියලා දුන්නා නම් අපි name equal name කියලා දෙනවනේ නේද? එතකොට නම නමට සමාන. එතකොට නම සමට සමාන වෙන්නත් ඕන. ප්‍රොමෝෂන් එකේ ටයිප් එකට වෙන්නත් ඕන. එතකොට දෙකක් තියෙනවා. එතකොට ඔහොම දෙන්න හම්බෙන්නේ නැහැ. එතකොට අපිට අර අපි ඔපරේටර්ස් තමයි භාවිතා කරන්න වෙන්නේ. මෙතනදී AND ඔපරේටර් එක. දැන් AND ඔපරේටර් එක තමයි භාවිතා කරන්නේ. AND ඔපරේටර් එක භාවිතා කරාම AND ඔපරේටර් එකට දැන් දෙකක් දෙන්න පුළුවන්. අපිට දෙකක් නැතුව තුනක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකත් වෙලා මේ අපි කියමුකෝ නමත් සමාන වෙන ප්‍රොමෝෂන් එකකුත් තියෙන්න ඕන. ඊට පස්සේ ඒක අලුත් අයිටම් එකක් වෙනද ඕන. ඊට පස්සේ ඒකේ රේටින්ග්ස් තියෙන්නත් ඕන. මොන හරි අපි එහෙම ගොඩක් AND කන්ඩිෂන් ගොඩක් තියෙනවා කියනකො එහෙම තියෙන්න පුළුවන්. එහෙම අපිට query ලියන්න වෙනවා. මොකද අපි රිපෝටින් කරද්දී ප්‍රෝග්‍රෑම් එකකදී ඒක අනිවාර්යෙන් වැදගත් වෙනවා. එතකොට මේකෙදී මෙතන තියෙන array එකක්. AND එකට O එකට ඒ වගේ වලට array එකක් තමයි එන්නේ. ඒ කියන්නේ array එකක ඇතුලේ අපිට එලිමන්ට් ඕන තරම් දාගෙන යන්න පුළුවන්. එහෙනම් මේකෙදි පළවෙනි එක තමයි මොකද්ද? name කියන එක මොකද්ද වෙන්නේ? name වෙනවා. ඉතින් ඔක අපි දන්නවනේ එහෙම දාන්න ඕනේ නැහැ කියලා. එහෙනම් අපි ඊළඟට මොකද්ද වෙන්නේ? ප්‍රොමෝෂන් කියන එක දැන් ප්‍රොමෝෂන් කියලා නෙමෙයි අපි variable එක දාලා තියෙන්නේ. එකත් හොඳයි. එතකොට අපි ප්‍රොමෝ කියලා දෙමු. එතකොට name කියන එකේදී මේක දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න name colon name තියෙනවා ප්‍රොමෝෂන්. එතකොට මේක මේ දෙකම AND වෙනවා. AND වෙලා තමයි මේක එන්නේ. එතකොට ප්‍රොමෝෂන් එක false වෙන්නත් ඕන. නම laptop i7 වෙන්නත් ඕන. ඉතින් බලමු මේක වැඩ කරයිද කියලා. මෙතනදී name මෙතනදී වරද්දලා තියෙනවා. ඒක spelling mistake එක name එක.
බලන්න ලැප්ටොප් එකක් තියෙනවා ප්‍රොමෝෂන් එක ෆෝල්ස් වෙලා තියෙනවා. true කරලා බලමු. 3.50ට තියෙන එක තිබුණේ ඒක. 3.25ට තියෙන එකක් තියෙනවා. i7 ලැප්ටොප් දෙකයි තියෙන අපේ මේ ස්ටෝර් එකේ. එතකොට ඒකෙදි අනිත් එක අපිට එනවා. එතකොට මේ දෙකම සමාන වුණාම ඔය විදිහට. එතකොට අපි බූලියන් වැලියුස් එකකුත් ඕකෙදි කැල්කියුලේට් කරලා තියෙනවා. එතකොට ওই විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් මේක තව කම්ප්ලිකේටඩ් කරනවා නම් තව මේක කමා දාලා ඕ එකක් දාලා එහෙම යන්න පුළුවන්. අපි ඊළඟ එකේදී ඕ එකක් බලමු. එතකොට බලන්න දෙකම එන්න ඕන අපිට නේ කියන්නේ. නම එහෙම ලැප්ටොප් කියලා තියෙන්නත් පුළුවන්. එහෙම ප්‍රොමෝෂන් ඕන එකක් වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඕගොල්ලෝ එතකොට අනිත්‍යවත් ඔපරේටර්ස් උත් බලන්න නෝර් එකේම මේක ඕක. එතකොට බලන්න දැන් මේකේ දැන් අපි ගත්තේ ලැප්ටොප් එක ගත්තේ i7 කියලා. බලන්න ඒක වෙනස්. ලැප්ටොප් එක i7 කියලා ගත්තේ true වෙන්න ඕන. එතකොට ලැප්ටොප් i7 කියන ඒවා ප්‍රශ්නයක් නැහැ නේ. true උනත් false උනත් එනගෙන මේක බලන්න මේකට ගත්තාම මේක හරි ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේක කොහොමත් හරි. මේකෙත් මේක false තියෙන්නේ. හැබැයි මේක හරි ගිහිල්ලා තියෙනවනේ. ඒත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක මොකද්ද? ප්‍රොමෝෂන් එක true වෙලා තියෙනවන්නේ. මේකේ නම වෙනස් වෙලා නම ලැප්ටොප් i7 නෙමෙයි නෑ. හැබැයි ප්‍රොමෝෂන් එක true වෙලා තියෙනවා. එතකොට එහෙනම් ඒකත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක අපි false කරොත් එහෙම බලමු. එතකොට මොනිටර් උත් වෙනවනේ. බලන්න එතකොට අපි ලැප්ටොප් කියලා i7 තියෙන්නත් පුළුවන්. එතකොට ලැප්ටොප් i7 එකේදී මෙන්න මේකෙදි මේ false තියෙනවා. මේකෙදි මේකෙන්ද විදියක් නැහැ. නමුත් දැන් මේක හින්දා මේක ඇවිල්ලා තියෙනවා. ඕ එකන්නේ තියෙනවා. ඊට පස්සේ මේක false. මේ දෙන්නා false ඉන්නේ. හැබැයි නම වෙනස්. ඒකත් ඇවිල්ලා තියෙනවා. එතකොට බලන්න ඒකේ වෙනස. එතකොට ওই විදිහට ඔකරන්න අනිත් ඔපරේටර්ස් මෙතන තියෙනවා නේ. නෝර් එකේ එහෙම දාලා බලන්න මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි දැන් අපිට පුළුවන් ඒවා කරන්න ඒ වගේ දෙහෙකුත් එකතු කරලා දාන්න පුළුවන් නේ. ඒක මම මේ උදාහරණ දාලා නැහැ. මෙහෙම දාලා ඕ දාලා කමාවක් දාලා and තව දෙන්නත් පුළුවන්. මේ තව මොනවා හරි කියලා මේ දෙක සමානෙන්ට හරි මේවා කරන්න පුළුවන්. ඊට පස්සේ තව මේක කම්ප්ලිකේටඩ් කරන්න පුළුවන්. නමුත් දැනට අපි පාඩමේදී ওই විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි තවත් සෙක්ෂන් එකකට යන්න හදන්නේ. මේක කැඩලා තියෙන එකයි. අපි මෙතනදී කරන්න බලාපොරොත්තු වෙන්නේ කම්පැරිසන් ඔපරේටර්ස්. ඒ කියන්නේ කම්පැරිසන් කියලා කියන්නේ දැන් අපි මෙච්චර දැන් ලොජිකල් ඔපරේටර්ස් කරා or not and ඒ වගේ ඒවා දැන් comparison operators කියලා කියන්නේ අපි මොකක් හරි compare කරනවා. ඒ කියන්නේ item 10ට වඩා තියෙනවා. 10ක් තියෙනවා. 10 හරි 10ට වඩා හරි තියෙනවා. salary එක 50000ක් ගන්න කට්ටිය. 50000 අඩුවෙන් ගන්න. 50000 හරි 50000ට වැඩියෙන් ගන්න කට්ටිය. අන්න ඒ වගේ මොකක් හරි. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් greater than, less than, greater than or equal, less than or equal අන්න ඒ වගේ comparison operators. So logical operators වෙනස්, comparison operators වෙනස්. අපි මම මේකේ කොපියක් දාන්න මේකට. එතකොට ඒ comparison operators උත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා comparison operators equal, greater than or equal, GTE in එක තියෙනවා. less than තියෙනවා, less than or equal, not equal, not in අන්න ඒ වගේ තියෙනවා. අපි in එකත් පාවිච්චි කරන්න බලනවා. අනිත් ඒවාත් පාවිච්චි කරන්න බලන්න. ඉතින් මේකේ හැම එකම පාවිච්චි කරන්නේ අපි greater than or equal ඊට පස්සේ ඒකත් එක්ක අර අපි කලින්
and operators ඒවා භාවිතා කරන විදිහ කොහොමද බලමු. එහෙනම් අපේ 16 වෙනි එකට අපි යන් මේකත් සේව් කරන්න. quantity හරිද 4 කියලා 4 හෝ 4ට වැඩි. එහෙනම් sort එකත් මේකේ තියෙනවා. අපි මේක අයින් කරමු. query එකේ තමයි ඒක ලියන්න වෙන්නේ option එක ගන්න නෙවෙයි. අර විදියම තමයි. දැන් මේකෙදී නම් අපිට කරන්න තියෙන්නේ මොකක් හරි පැරාමීටර් එකකට සමානනේ quantity එක. quantity එක දැන් මෙතන quantity එක quantity කියලා දෙන්න දුන්නොත් මේකට සමාන එක තමයි ඉන්නේ. එතකොට මේකෙදී අපිට object එකක් දෙනවා. මේක එකම ක්‍රමයක් තියෙන්නේ. මේක ලේසි හරිම ඩොලර් කියලා දෙනවා. gt greater than gt e greater than or equal මොකද්ද? මෙන්න මේ පැරාමීටර් එක. qty මේ qty කියලා කියන්නේ මෙයා. ඒතර quantity එක greater than or equal වෙනවා මෙයාට. අන්න ඔහොම තමයි දෙන්නේ. promotion කියන එක නම් මේ වෙලාවේ ඕනේ නැහැ අපිට ඒක. නැහැ. අපි ඔහොම දෙමු. දීලා මේක රන් කරලා බලමු. quantity එක 4 ඒවා තියෙනවා. 7 ඒවා තියෙනවා. 5 ඒවා තියෙනවා. 4 5 5 තියෙනවා. ඊළඟේ මොකක්ද තියෙන්නේ? ඔව් greater than එකත් අපි කරනවා. අපි නිකන් මේකෙදි e එක අයින් කරලා බලමු. එතකොට 4 වෙන්නේ නැහැ. 4 වෙන්නේ නැහැ. අනිත් ඒවා ටික එනවා. මේ example එක හැටියට නම් අපිට මේක e එක ඕඩ වෙනවා. e එක තිබ්බහම equal. ඒ කියන්නේ සමාන හෝ වැඩි. ඔය විදිහට ඔක කරා. ඉතින් ඊළඟ එකත් සරලයි. ඒ විදිහම දෙකක් තියෙන්නේ. හරි. මේකෙදි දැන් මෙයා මෙහෙම කරනවා and price එක මෙහෙම වෙන්න ඕන. බලමු මේක කොහොමද කරන්න කියලා. පොඩ්ඩක් දැන් and operator එකක් තියෙනවා, price එකක් තියෙනවා. and operator එක default එනවා. ඒ කියන්නේ අපි මොන හරි මෙතන argument දෙකක් දැම්මොත් and එක default එනවා. ඒ හින්දා අපිට ඒකේ ලොකු දෙයක් කරන්න නැහැ. quantity එක හතරට වැඩි වෙන්න ඕන. price එක අපි කියමුකෝ මොකද දීලා බලමු. එතකොට මොකද්ද කරන්නේ? මෙතන එය කරන්නේ. දැන් අපිට තියෙන්නේ මොකද්ද? quantity එක මෙහෙම කරා. මේක හරිය විදිහටම කරනවා නම් මෙහෙම දාන්නත් ඕන. ඩොලර් and එකක් ඇතුලේ තමයි මේ දෙක එන්න ඕන. නමුත් default and එක අපිට දෙක එකතු වෙලා ඔය එකක් නෙමෙයි and එකක් එන්නේ. එතකොට quantity එක මේකයි. ඊට පස්සේ price කියන එක less than
කියලා මෙතන ප්‍රයිස් එක තමයි දාන්න. මෙයාව. මෙතන හෙච්චරිසාසාය මෙතන අපි මේවා කරේ නැහැ. උඩේ කේන්න ඕන. දැම්මා. දැන් බලන්න. හරි. එතකොට බලන්න quantity එක 4ට වඩා තියෙන්නත් ඕන, ප්‍රයිස් එක ලක්ෂ 3කට අඩු වෙන්නත් ඕන. 4ට වඩා තියෙන ඔක්කොමල ප්‍රයිස් එක වැඩි, මෙන්න මේක විතරයි තියෙන්නේ. මේකම රිසල්ට් එක දෙපාරක් ඇවිල්ලා තින්ද නැත්නම් මේ දෙකක් නැහැ, මේ මොනිටරෙම තමයි මෙතනක් තියෙන්නේ. ඒකට එකක් තමයි ওই විදිහට ඇවිල්ලා තියෙන්නේ. අපි ඊළඟ එක බලමු. මේ කොපි කරගමු. කොපි කරලා ආයෙත් අපි අලුත් දෙයක් හදමු. ඉස්සෙල්ලා මේක කමෙන්ට් කරලා ඉන්න නැත්නම් ඒක රිසල්ට් එක එනවා. කොම්පස් එකට ගිහිලා බලමු ඉස්සෙල්ලා මේ ටේබල් එක මොන වගේද කියලා. ඊට පස්සේ අපි ආයෙ මේ එක්සැම්පල් එකට එමු. ඉන්වෙන්ටරි ටේබල් එකට එනවා. මේකේ මෙන්න මේ ටැග්ස් කියලා එකක් තියෙනවා. මේ ටැග්ස් කියන එකෙන් black red කියලා තියෙනවා. red black කියලා තියෙනවා. ඒතකොට මේක මාරු වෙලා තියෙනවා මේකේ. ඊට පස්සේ red black pink කියලා තියෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ වෙන එකක් ඇවිල්ලා තියෙනවා. ඒ black red කියලා තියෙනවා ආයේ. blue කියලා තියෙනවා. අපි නැවතත් Visual Studio Code වලට යමු. මේක අපි copy කරගෙන ඉන්නේ තියෙන්නේ. එතකොට මෙතන දෙන්න ඕන product නෙමෙයි. මම INV කියලා දාන inventory වලට මේක තියෙන්නේ මෙතනනේ. ඒකට අපි එහෙම දැම්මා. acquire එකේ option එකයි තියෙන්නේ. මේකේ projection එකේ අපි ඔක්කොම ටික ගමු. මේ ID එක ඕනේ අපිට. price කියලා ඒකුත් නැහැනේ. වෙනම ඔපරේටර් එකක් භාවිතා කරනවා මේකට. all කියලා ඔපරේටර් එකක් භාවිතා කරනවා. අපි මෙතන දෙනවා tags කියලා. tags කියලා කියන්නේ මෙතන දෙන tag එක. මෙතනදී එතකොට බලන්න blank එකයි red එකයි එනවා. red blank තියෙනවා. blank එක red එකයි ওই විදිහට තියෙනවා. එතකොට මේ වෙන්නේ විදිහට අපිට ඔක ඒක ඇතුලේ තියෙන ඔක්කොම ටික ওই විදිහට බලා ගන්න. ඉතින් මේ වගේ ඔපරේටර් එකක් තියෙනවා. all කියන ඔපරේටර් එක දාපුවාම ඒක ඇතුලේ කොහෙ තිබ්බත් ඔක්කොම ටික අපිට එනවා. එහෙනම් අපි දැන් උතනට ගම් කරා ඊළඟට අපිට තියෙන්නේ count එක ගණ්ඩායි distinct එක ගණ්ඩායි. distinct count එක කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කියන්නේ item කීයක් තියෙනවද කියලා. distinct කියලා කියන්නේ අපිට දැන් item එකක් තියෙනවනේ item එකේ තියෙනවා මොන හරි දැන් වර්ග කීපයක් තියෙනවා. එතකොට මේකේ values ඒ කියන්නේ මොන වගේ valuesද මේකේ repeat වෙලා තියෙන්නේ. දැන් ඔක්කොම values මොනවද තියෙන්නේ? උදාහරණයක් විදිහට අපි කියමු name එකක් දෙනවා laptop i7 laptop i5 monitor
monitor 24 inch එහෙම කියලා දෙනවා. එතකොට අපි distinguish කරපුවාම අපිට item එකෙන් ඒ කියන්නේ මෙන්න මේ item ටික විතරයි තියෙන්නේ කියලා එනවා. අපි ඒක කරලා බලමු. අපි එහෙනම් ඒ example එකත් කරමු. ඒකෙත් අපිට ඉන්වෙන්ටරි account කරන්න කියලා. එහෙනම් මේකම ගත්තට ප්‍රශ්නයක් නැහැ. අපි මේකම ගමු. මේ උදාහරණයම ගමු. දැන් all කියන එකම. එතකොට මේකෙදි අපිට ඔප්ෂන්ස් කීපයක් දෙකක් තියෙනවා. දැන් පළවෙනි එක තමයි දැන් අපි මොනවා හරි query එකක් දීලා query එකේ තියෙන value එකත් එක්ක ගන්න පුළුවන්. ඒකට අපිට මෙන්න එහෙම දෙන්න පුළුවන්. එතකොට find එකක් නෙමෙයි ඇත්තටම මේක තියෙන්නේ. මෙන්න මේකෙදි අපිට දෙනවා count documents කියලා. දීලා අපිට query එකක් දෙන්න පුළුවන්. එතකොට මේක for each එකක් නෙමෙයි මෙතන ඉන්නේ. මොන හරි number එකක් දෙන්න. result එක. tax එකම අපි දෙමුකෝ. අරගේ tax තිබුණේ නැහැ. example එකේදී tax එකම දෙමු. 4ක් කියලා එනවා. එතකොට අපිට ගණන් කරන්න ඕනේ 4ක් කියලා එනවා. ඔක අපි ඔහොම තියලා මේක කමෙන්ට් කරලා අපි තව එකක් දාමු. result කියලා එකක් දෙනවා. මේකෙදි අපිට කරන්න පුළුවන් දැන් මෙහෙමද අපි හිතන්නකෝ අපේ collection එකේ දැන් item ගාණක් තියෙනවා අපිට item ගාණ කීයද? එතකොට දැන් collection එකක් ගත්තාම collection එකේ meta data කියන්නේ collection එක ඇතුළේ data වල තියෙනවා මේකේ කීයක් තියෙනවද කියලා. එතකොට ඒ වගේ වෙලාවකදී අපි කිමු 1000ක් තියෙනවා count කරගෙන ගියාම වෙලා යනවා. එතකොට අපිට මේ වෙලාවට ටග් ගාලා අපිට මේකේ හරි මේ අපේ student collection එකේ ළමයි කී දෙනෙක් ඉන්නවද? හරි. ළමයි 1000ක් ඉන්නවා. එහෙම කියලා මොකක් හරි බලන්න මේකෙදි අපිට ගන්න පුළුවන් estimated count එක කියලා. ඒකෙදි ඉතාමත් ඉක්මනට අපිට count එක වෙනවා. හැබැයි ඒක ගන්න meta data වලින්. ඒතකොට query එකක් හරි මේ කරලා ගන්න වෙන්නේ නැහැ. මේකට අපිට parameter එකක් යවන්න පුළුවන් මේක ඇතුළට. එහෙම නැතුව අපිට ඒ විදිහට ගන්න පුළුවන්. අපි ඒකත් කරමු. මේකත් ඉතින් await function එකක් තමයි. inventory estimated count. ඒක අපි parameters එක නැතුව යවනවා. බලන්න එතකොට අපිට ටග් ගාලා ඒකේ තියෙන value එක එනවා. 5යි කියලා එනවා. මේක නම් ඉතින් 5යි තිබුණේ. ඉතින් ඒකින්ද ඒක ලොකු issue එකක් නෙමෙයි. හැබැයි ගොඩක් තියෙන එක නම් අපිට මේක estimated count කියන එක ඉක්මනට එනවා. ඔය විදිහට අපිට ඒක කරගන්න පුළුවන්. අපි ඒකෙදි දෙකක් ඉගෙන ගත්තා. එහෙනම් අපේ මේ පාඩමේ අන්තිමටම අපි තියෙන එක තමයි මෙන්න මේක කරන්න අපි උඩ එකක් කොපි කරගමු. එහෙනම් product name ටික බලන්න තියෙන්නේ. name එක price එක quantity එක ප්‍රශ්නයක් නැහැ. අපිට මේකෙදි sort කරන්න ඒව වැඩකුත් නැහැ. අපිට ඉතින් මේකෙදි මේ options වැඩකුත් නැහැ. ඒ කියන්නේ options කියලා කියන්නේ අපිට ඕන අපේ මේ values වල මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ ටික ඔක්කොම මම delete කරන්නම්. delete කරලා
රිසල්ට් එක console log එක දෙන්නම්. රිසල්ට් එක මෙතනදී අපිට ප්‍රොඩක්ට් එකේදී මෙන්න මෙතනදී මෙහෙම ගන්න පුළුවන්. listing කියලා. මේකෙදි අපිට අපේ අවශ්‍ය ෆීල්ඩ් එක දෙන්න පුළුවන්. මට ඕන ෆීල්ඩ් එක දැන් variable එකකින් දෙන්නත් පුළුවන්. මම මෙතනදී name කියන ෆීල්ඩ් එක දෙනවා. name කියන ෆීල්ඩ් එකට කොහොමද වෙන්නේ කියලා. දීලා මේකෙදි දැන් අවශ්‍ය නම් අපිට name එක දීලා query එකක් දෙන්නත් පුළුවන්. මේ query එක ඇතුලේදී මෙන්න මේ query එක run වුණාට පස්සේ query එකේදී මෙන්න මේ name field එකේදී මොනවද listing වෙලා තියෙන්නේ කියලා. يعني කමාවක් දීලා field එක ඊට පස්සේ මෙතනදී මේ query එක දෙන්න පුළුවන්. අපේ example එක හැටියට අපි සරල විදිහට මෙහෙම කරමුත් මම save කරගන්න. මේක save කරගන්නවා. එතකොට බලන්න laptop i5 laptop i7 monitor 24 inch. එතකොට බලන්න මෙන්න මේ නම් ටික තමයි කොහොම හරි ඕක ඇතුලේ තියෙන්නේ. වෙන අලුත් නම් නැහැ. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඒ වගේ දේවලුත් ගන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් දේවල් අධිගණ ගත්තා. දැන් සමරයිස් කරොත් එහෙම අධිගණ ගත්ත දේවල් මෙතනදී සමරයිස් කරොත් එහෙම අපි සියලුම ප්‍රොඩක්ට්ස් ගන්න ඉගෙන ගත්තා. ඒ වගේම එක ප්‍රොඩක්ට් එකක් විතරක් ගන්නෙ find one කියන එක අපි එක එක්සැම්පල් එකයි කරේ. මේ ඕනේ එකට find one දාන්න පුළුවන්. find one දැම්මොත් එහෙම මේ array එකේ තියෙන element වලින් array එකක් එන්නේ නැතුව එක element එකක් විතරක් එන. يعني පළවෙනියට හම්බෙන element එක එනවා. ඒකට අපි කියමුකෝ අපිට ඕන මේ දැන් last element ඒකටත් වෙනම තියෙනවා අක්කම. නමුත් අපිට පුළුවන් ඒක sort කරලා find one කරන්න. ඒකට find one කරාට පස්සේ ascending හරි descending හරි කරාට පස්සේ ඒක එයා හම්බෙන පළවෙනි element එක අපිට ගන්න. එතකොට ඒ විදිහට ඕගලන්ට හිතලා queries කරන්න පුළුවන්. එතකොට අපි filter කරා, regular expressions කරා, sort කරා. ඊට පස්සේ අපේ console එකේ අපිට දෙන fields ටික අපි projection එක වෙනස් කරා. ඊට පස්සේ අපි logical operators භාවිතා කරලා අපිට command කීපයක් එකපාර ඒ කියන්නේ O and අනම්මනම් භාවිතා කරලා වැඩේ කරන්න පුළුවන්ද කියලා බැලුවා. ඊට පස්සේ අපි comparison operators භාවිතා කරා. comparison operators වලින් අපි කොහොමද වැඩේ කරන්නේ කියලා. ඊට පස්සේ අපි count එකයි listing එකයි ගත්තා. ඔන්න ඔය විදිහට අපි අරගත්තා. ඉතින් මම හිතනවා මේ දේවල් උගලට ගොඩක් දේවල් කරගන්න පුළුවන් කියලා. ඉතින් අවසාන වශයෙන් අපි වෙබ්සයිට් එකට ගිහිල්ලා තවත් ඔයගලන්ට ඇඩ්වාන්ස් මේකේ මොන හරි කරන්න ඕන නම් කොහොමද කරන්න කියලා බලන්න. මේ වෙබ්සයිට් එකට ගමන් කරන්නයි යන්නේ. මෙන්න මේ විදිහට තමයි අපේ වෙබ්සයිට් එකේ තියෙන අපි Node.js Mongo driver එක තමයි මේ තියෙන්නේ. මේකෙදි මෙන්න මෙහෙම මේකේ යන්න පුළුවන්. මෙතනදී fundamentals කියලා ගියාම fundamentals වල ওই විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් read write එක නම් read කරන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. එතකොට අපිට මේකෙදි retrieve data මේකෙදි sort කරන එක skip කරන එක තියෙනවා. දැන් skip කරන එක අපි කරේ නෑ. skip කරන එක කරන්න පුළුවන්. එතකොට අපිට ඒ කියන්නේ අපි sort කරලා දෙකක් පළවෙනි දෙක අයින් කරනවා. ඊට පස්සේ ඉතුරු එකේ ඉඳලා ගන්න පුළුවන්. එන්න skip කරගන්න පුළුවන්. එතකොට තවත් advance කරනවා. එතකොට skip කරන මේ documentation එකේ තියෙන ඔක්කොම තියෙනවා. skip කරන limit කරන්න අපි මම ආයෙ පැත්තට ගිහලා බලන්න. මේකේ skip කරන්න limit කරන්න ඊට පස්සේ දැන් limit කරන්න. ඒ කියන්නේ අපි කියමු අපි web page එකක් හරි මොකක් හරි දෙන අපිට ඕන අන්තිමට ගත්ත පහ විතරයි. ඒක අන්තිම ඒ කියන්නේ record එකේ තියෙන මේ limit කරලා ගන්න පුළුවන්. record set එක limit කරලා ගන්න පුළුවන්. skip කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. බලන්න ඒ ඔක්කොම අර දැන් මේ විදිහට sort එක මේ විදිහට දෙන්නත් පුළුවන්. find එකේදී මෙහෙම dot එකෙන් දෙන්නත් පුළුවන්. options නැතුව මෙන්න මෙහෙම දෙන්නත් පුළුවන්.
නැත්නම් ඔප්ෂන් ඇරේ එකට දාලා දෙන්නත් පුළුවන්. අපි ෆීල්ඩ්ස් රිටර්න් කරන එක අපි කරා ප්‍රොජෙක්ෂන් එකේදී කොහොමද කරන්නේ කියලා මල්ටිපල් ෆීල්ඩ්ස් කොහොමද ගන්න කියලා කරා. ඊට පස්සේ CRUD operations වලදී specific query එකට ගියාම මෙන්න මෙතන තියෙනවා මේ CRUD operations වලදී specific query කියන එකේදී මේකෙදි මේ අපි කරපු comparison operators මේ තියෙන අර මං කියපු operators මේ හැම එකෙම කරන දේවල් මොකද කියලා තියෙනවා. මේ ක්ලික් කරොත් එimhe ඒකේ example එකක් තියෙනවා. syntax එක කොහොමද ඒක පාවිච්චි කරන්නේ කොහොමද? ඒ විදිහට ඒක තියෙනවා. මේ හැම එකක් ගැනම තියෙනවා. එතකොට ඔයගලන්ට මේ advanced knowledge එක ගන්න පුළුවන්. මම ආයි back කරන්නයි. එතකොට මේ list එකේ තිබුණා logical operators තියෙනවා. අපි භාවිතා කරා මේක. ඊට පස්සේ element operators තියෙනවා. exist තියනවාද type එක මොකක්ද? ඒ වගේ දේවල් අපි ඒක කරේ නැහැ. evaluate operators. ඒ කියන්නේ අපිට මොන හරි දෙයක් evaluate කරන්න පුළුවන්. මේකේදී අපි කරේ regular expressions විතරයි. regular expressions අපි කරා. මේ හැම එකම ක්ලික් කරලා බලන්න ඒක ඇඩ්වාන්ස්. ඒ කියන්නේ අපිට ඕන විදිහට query ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් section එකක් තමයි aggregation කියන section එක. මේකට අපිට expressions operators දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ absolute value එක ඒ වගේ මේකේ එක expressions ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒක calculate කළාම field එක ගන්න පුළුවන්. මේ විදිහට මේක operators ටික තමයි පෙන්වන්නේ. ඔන්න ඔය විදිහට දැන් අපි ඉගෙන ගත්තටත් වඩා තව advance කරන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඔය basic ටික මම කියලා දුන්නේ. ඔය ටික දැනගත්තාම ඕනම query එකක් අරගන්න පුළුවන්. ඊට පස්සේ query එක අරගෙන ඊට පස්සේ අපිට program එකේදී just කරපුවා නැත්නම් එහෙම නැත්නම් අපිට query එකේදීම ඒවා ඒ function එක හරිය විදිහටම අපි කියමුකෝ මොන හරි calculate කරලම ගන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ පාඩමෙන් යම්සි දෙයක් ලබා ගන්න ඇතයි කියලා. ඉතින් අපිට ඊළඟට තියෙන්නේ update එකයි delete එකයි. ඒකේ ලොකු දෙයක් නැහැ. insert කරනවා වගේම තමයි update එකේදී අපිට මොන හරි දෙයක් update කරන්න. ඊට පස්සේ delete එකේදී ඒක අරගෙන කරන්න. මම මේ දෙකම එකට අරගෙන කරනවා. find එක තමයි ටිකක් වැඩිපුර තිබුණේ. insert එකේදීත් අපිට single insert multiple insert තමයි තිබුණේ. මේක ටිකක් වැඩිපුර කරන්න ඕන. මොකද find එක තමයි ගොඩක්ම වැදගත් report generate කරන්න. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේකට like කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අනිත් අයට share කරන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.